www.onetutor.lk ඔබේ පාසල ඔබේ දෝතට. ශ්‍රේණියට අදාළව අපේ 9 ශ්‍රේණියේ පාඩම් මාලාවේ තවත් අලුත් පාඩමක් තමයි අපි දකින්නේ මේ වෙලාවේදී වර්ගඵලයේ පාඩම. එhmenan වර්ගඵලයේ පාඩම යටතේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොන වගේ විෂය කරුණුද කියන එක අපි බලමු. අපි වර්ගඵලයේ පාඩම මේ විදිහට ආරම්භ කරනවා. එhmenan පුතේ වර්ගඵලයේ පාඩමේදී අපි ඉගෙන ගන්න පළවෙනිම රූපය පළවෙනිම කාරණේ බවට පත් වෙන්නේ සමචතුරස්‍රයක වර්ගඵලය. අපි මේ වෙනකොට දන්න පුතේ සමචතුරස්‍රය කියලා කියන්නේ පාද හතරම පැති හතරම සමාන රූපයට කියන්නේ සමචතුරස්‍රය. එhmenan අපි බලමු සමචතුරස්‍රයක වර්ගඵලය කොයි විදිහටද සම්බන්ධ කරගන්නේ කොයි විදිහටද ඉගෙන ගන්න කියලා. අපිට පුළුවන් සමචතුරස්‍රය පුතේ මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්න. සමචතුරස්‍රය කියලා කියන්නේ පැති හතරම සමානයි. අපි PQRS කියලා ලකුණු කරනවා ශීර්ෂ හතරට. එක පාදයක දිගට දානවා 8 cm හැම පාදයක්ම 8 cm බවට පත් වෙනවා. එhmenan මේ දකින්න සමචතුරස්‍රයේ අපිට හැකියාව තියෙනවා PQRS සමචතුරස්‍රය අපිට පේනවා පැත්තක දිග 8 cm කියලා. පාදයක දිග පුතේ මේ වෙලාවේදී උදාහරණ ගානක් විදියට 8 cm කියලා අරගෙන තියෙනවා. මේ ආකාරයට ඕනම සමචතුරස්‍රයක් ලැබෙන විදියට ලැබෙන වෙලාවේදී අපිට පුළුවන් එයාගේ වර්ගඵලය හොයන්න. වර්ගඵලය සමානයි පාදයක දිග වැඩි කිරීම පාදයක දිග විදියට අපිට පුළුවන් මේ වෙලාවේදී වාක්‍යයක් ලියලා පෙන්නන්න ඕනම සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්න පාවිච්චි කරන වචන සමීකරණයක් විදියට. එhmenan මේ වෙලාවේ 8 cm වැඩි කිරීම 8 cm 64යි වර්ග සෙන්ටිමීටර කියලා ලියන්න අපිට හැකියාව තියෙනවා. දැන් පුතේ එhmenan අපිට පැහැදිලි සමචතුරස්‍රයක් ලැබෙන වෙලාවක ඒ සමචතුරස්‍රයේ පාදයක දිග අපිට ලැබෙයි. වර්ගඵලය හොයන්න පාදයක දිග ඒ දීපු පාදයේ දිග තවත් පාදයක දිගින් වැඩි කරලා අපිට පුළුවන් වර්ගඵලය ලබා ගන්න මේ අපි ගත්ත උදාහරණ ගානේ වගේම. සමචතුරස්‍රයේ වර්ගඵලය මේ විදිහට සාර්ථකව අවසන් කරලා අපි ඊළඟට සම්බන්ධ වෙන පොතේ අපේ ඊළඟ රූපෙට අපි දකිනවා මේ වෙලාවේදී ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය තමයි අපේ ඊළඟ මාතෘකාව බවට පත් වෙන්නේ. ඍජු කෝණාශ්‍රයක් ගැන කතා කරොත් අපිට පුළුවන් ඍජු කෝණාශ්‍රයක් සම්බන්ධ කරගන්න මෙන්න මේ ආකාරයට. ඍජු කෝණාශ්‍රය කියලා කියන්නේ සම්මුඛ පාද සමානයි දිග දිගට සමානයි පළල පළලට සමානයි. එhmenan මේ ඍජු කෝණාශ්‍රයේ P Q R සහ S කියලා මේ විදිහට ලකුණු කරලා සම්මුඛ පාද සමාන බව දිග පාදයේ දිග පාදයට සමාන බවත් පළල පාදයේ පළල පාදයට සමාන බවත් මේ විදිහට ඉදි කැලේ නිරූපණය කරගන්න පුළුවන්. මේ දකින්න ඍජු කෝණාශ්‍රයේ අපිට පැහැදිලි පුතේ PQRS ඍජු කෝණාශ්‍රයේ දිග අරගෙන තියෙනවා 12 cm කියලා පළල ලකුණු කරලා තියෙනවා 8 cm කියලා. එhmenan අපිට ඍජු කෝණාශ්‍රයක් ලැබෙන මොහොතක දිග සහ පළල මේ විදිහට නිරූපණය කරලා ලැබුණම අපිට පුළුවන් එයාගේ වර්ගඵලය හොයන්න. වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල විදියට. වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. මේ වෙලාවේදී මේ ගත්ත උදාහරණයේ දිගට අරන් තියෙන්නේ 12 cm පළලට අරන් තියෙන්නේ 8 cm. එhmenan 12 පුතේ අපිට පුළුවන් 8ෙන් ගුණ කරන්න මේ ආකාරයට 12ක් 8 96යි වර්ග සෙන්ටිමීටර විදියට. එhmenan අපි මේ අවසන් කරන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන විදිය. ඕනම ඍජු කෝණාශ්‍රයක් ලැබුණු වෙලාවක සම්මුඛ පාද සමානයි කියලා දන්නවා දිග දිගට සමානයි පළල පළලට සමානයි. එක දිග පාදයක අගය පළල පාදයෙන් ගුණ කරාම වර්ගඵලය ලබා ගන්න පුළුවන් මේ ගැටලුවේ වගේ. එhmenan අපි දෙවෙනි සිද්ධාන්ත කාරණේ විදියට පුතේ දෙවෙනි කොටස විදියට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය මේ විදියට සාර්ථකව අවසන් කරලා ඉපිලීම කියන කොටස. ඉපිලීම කියලා කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් අපි හැඳින්වුවොත් අපි කියන්නේ පාවෙනවා කියලා ජලය මත යමක් පාවෙනවා. මෙන්න මේක අපි හඳුන්වනවා ඉපිලීම කියලා. ඒතර මෙන්න මේ පාවීම කොහොමද වෙන්නේ ඉපිලීම වෙන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්න යන්නේ මේ පාඩම තුලින්. බලමු මොකද්ද මේ පාඩම යටතේ අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා. සමහර ද්‍රව්‍ය පාවෙනවා එහෙම නැත්නම් ඉපිලෙනවා. නමුත් සමහර ද්‍රව්‍ය එහෙම වෙන්නේ නැහැ. ඒක අපි අත්දැකීමෙන් දන්න දෙයක්. මොකද්ද? සමහර ද්‍රව්‍ය අපි හිතමු ජලය මත සමහර ද්‍රව්‍ය පාවෙනවා සමහර ද්‍රව්‍ය පාවෙන්නේ නැහැ. ඔයාලට දැන් මේ රූපෙනුත් පේනවා රබර් බෝලයක් තියෙනවා පාවෙනවා තවත් වස්තු මේ විදිහට ජලය තුල ගිලෙනවා. මේ විදිහට මෙන්න මේ ගිලීම සහ පාවීම කියන කාරණාව සිදුවීම සඳහා බලපාන මූලධර්ම මොන වගේද කියලා කතා කරන්න තමයි ඔන්න මේ පාඩම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේක පොඩ්ඩක් තේරුම් ගන්න අපි ඉගෙන ගන්න ඕන මේ ද්‍රව මගින් යෙදෙන උඩුකුරු තෙරපුම කියන්නේ මොකක්ද කියන කාරණාව. උඩුකුරු තෙරපුම.
මේ උඩුකුරු තෙරපුම කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න පුතාලට. බලන්න මේකත් එක්ක මම යොදලා තියෙන පින්තූරේ දිහා මේක දිහා බැලුවොත් ඔයාලට පේනවා අපි රබර් බෝලයක් අරගෙන ජලය තුලට ඇතුල් කරලා අපි අතින් තෙරපලා පහළට තියාගෙන ඉන්න උත්සාහ කරොත් පහළට යවලා පහළ තියලා අපි අතෑරියොත් මොකද වෙන්නේ? මේ බෝලය පහළ තියෙන්නේ ඉහළට අපි નિરાයාසයෙන්ම ඒක ඉහළට පැමිණෙනවා. එහෙම නැත්නම් අපි අත තියලා බෝලේ පහළට තද කරන්න උත්සාහ කරොත් මොකද වෙන්නේ? අපේ අත මත පීඩනයක් ඇති වෙනවා බෝලය මගින්. උඩට එන්නම තමයි උත්සාහ කරන්නේ. පීඩනයක් ඇති වෙනවා. අන්න ඒ පීඩනය කොහෙන්ද ආවේ? අන්න ඒක තමයි උඩුකුරු තෙරපුම කියලා කියන්නේ. මෙන්න මේ උඩට එන පීඩනය, උඩට දැනෙන බලය ලැබෙන්නේ කොහෙන්ද? ජලය මගින් වස්තුව මත ඉහළට පීඩනයක් ඇති කරනවා. මෙන්න මේක තමයි උඩුකුරු තෙරපුම කියලා කියන්නේ. එහෙනම් වස්තු පාවෙන්නේ ඇයි? පහළට තියෙන බලය වගේම ජලය මගින් ඉහළට බලයක් ඇති කරනවා උඩුකුරු තෙරපුම කියලා. මෙන්න මේ උඩුකුරු තෙරපුම නිසා තමයි වස්තුන් පාවෙන්න පටන් ගන්නෙ. එතකොට ජලය විතරක් නෙමෙයි, ජලය වගේ ඕනෑම ද්‍රවයක් අපි සාමාන්‍යයෙන් මේ පාඩමේදී හඳුන්වන ඕනම තරලයක් මගින් මේ උඩුකුරු තෙරපුම කියන එක ඇති කරනවා. එතකොට එක එක තරල වලින් ඇති කරන උඩුකුරු තෙරපුම වෙනස්. සමහරට ජලයට වඩා වෙනත් තරලයක් ගත්තොත් ඒක උඩුකුරු තෙරපුම ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්. සමහරට වැඩි වෙන්නත් පුළුවන්. ඒක තරලය මත රඳා පවතින සාධකයක්. දැන් අපි සූදානම් වෙන්නේ මේ උඩුකුරු තෙරපුම කොහොමද ආදර්ශනය කරලා බලන්නේ. මේ ඇත්තටම උඩුකුරු තෙරපුමක් වෙනවද කියන එක බලන්නයි උත්සාහ කරන්නේ. අපි චුට්ටක් කතා කරලමු කොහොමද මේක කරන්නේ කියලා. අපි මේකේ කොටස හඳුන්වනවා උඩුකුරු තෙරපුම ආදර්ශනය කිරීම කියලා. බලන්න මේකෙදී අපි ඉස්සෙල්ලම ගන්නවා ලෝහ කැබැල්ලක් හෝ ලී කුට්ටියක් මේ සඳහා අපිට යොදා ගන්න පුළුවන්. යොදාගෙන අපි දුනුතරාදියක වාතයේදී ලෝහ කැබැල්ලේ හෝ ලී කුට්ටියේ බර මැන ගන්නවා. දැන් අපි දන්නවා මේ බර ඇති වෙන්නේ කොහොමද? ලෝහ කුට්ටියේ හෝ ලී කැබැල්ලේ බර මගින් පහළට බලයක් ඇති වෙනවා. ගුරුත්වයේ දෙසට බලයක් ඇති වෙනවා. මේ බලය තමයි අපි දුනුතරාදියෙන් බර විදිහට කිරාගන්නේ. ගුරුත්වය නිසා ලී කුට්ටිය මත ඇති වෙන බලය. ඊළඟට අපි මේකටම තවත් පුංචි වෙනස්කමක් කරලා බලනවා. මොකද්ද? දැන් ලී කුට්ටිය අපි බර දාන්නවා. අපි ලී කුට්ටියට පහලින් අපේ ඇඟිල්ලෙන් චූටි බලයක් ඇති කරන්න පුළුවන් ඉහළට. මේ තුන්වෙනි පින්තූරේ C පින්තූරෙන් ඔයාලට පෙන්නේ ඒක. ඉහළට පුංචි බලයක් ඇති කරනවා. බලයක් ඇති කරපු ගමන් මොකද වෙන්නේ? අන්න තරාදී අපිට පෙන්නපු පාඨාංකය අඩු වෙනවා. දැන් උදාහරණයක් විදිහට දුනු තරාදියේ මට ග්‍රෑම් 100ක් සාමාන්‍ය අවස්ථාවේදී පෙන්නුවා නම් මම පහලින් බලයක් ඇති කරපු ගමන් මොකද වෙන්නේ? ග්‍රෑම් 100 75 බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔන්න අපි උඩට යොදපු බලය නිසා බර අඩුවෙන් පේන්නේ. දැන් මේකම කරලා බලනවා. දැන් ඔන්න ලෝහ කුට්ටිය කිරලා ඉවරයි. ලෝහ කුට්ටිය ගෙනහිල්ලා දානවා ජල බඳුනක. ජල බඳුනක දාලා බලනවා වාතයේදී කිරා ගන්නකොට තිබ්බ බරම පෙන්නනවද නැත්නම් අඩුද කියලා. මේකෙදී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් කාරණාව තමයි වාතයේදී තිබුණු බරට වඩා ලී කුට්ටියේ ජලය තුල ගිල්වුවාම බර පොඩ්ඩක් අඩුවෙන් පෙන්වන්නේ. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? බර අඩු වෙන්න නම් පහලින් ඉහළට බලයක් ඇති වෙන්න ඕන. අපි කලින් එක කරලා බැලුවා. එහෙනම් ද්‍රවය මගින් ජලය මගින් මොකද කරලා තියෙන්නේ? ඉහළට බලයක් ඇති කරලා මේ ඇති කරන බලය තමයි අපි මොකක් කියලාද කියන්නේ? උඩුකුරු තෙරපුම කියලා. එහෙනම් අපි බලමු මේ උඩුකුරු තෙරපුම ඇත්තටම මේ විදිහට අපි මේ කතා කරපු විදිහටම ලැබෙනවද? අපි පොඩ්ඩක් බලමු කොහොමද ඒක ආදර්ශනය කරලා පෙන්වන්නේ කියලා විද්‍යාගාරය තුලදී. හොඳයි පුතේ, ඔන්න අපි දැන් එකතු වෙලා ඉන්නේ අපේ විද්‍යාගාරයත් එක්ක. විද්‍යාගාරයේ අපි ඔන්න සූදානම් කරලා තියෙනවා ඔයාලට ඉපිලීම පිළිබඳව පුංචි පරීක්ෂණයක් කරන්න. මේකදී මම යොදාගෙන තියෙනවා නිව්ටන් තුලාවක් තියෙනවා මගේ ළඟ. ජල බඳුනක් තියෙනවා. එතකොට මම ඔන්න යම් කිසි ස්කන්ධයක් බරක් සකස් කරගෙන තියෙනවා ඉපිලීම සම්බන්ධව ඔන්න ඔයාලට පරීක්ෂණය සිද්ධ කරන්න. එතකොට මේකෙදී මම මුලින්ම ඔන්න පරීක්ෂණය කරන්න කලින් මුලින්ම මේකේ මම නිව්ටන් තරාදියට සම්බන්ධ කරගන්නවා මම සකස් කරගත්ත බර. එතකොට දැන් මේකේ අපිට පේන්නේ වාතයේදී මේක කොච්චරක් බරයිද කියන එක. එතකොට දැන් මේ තුලාව ගත්තොත් ඔයාලට පේනවා මේ තුලාවේ නිව්ටන් වලින් සහ ග්‍රෑම් වලින් සඳහන් වෙලා තියෙනවා මේකේ බර මැනගන්න පුළුවන් නිව්ටන් වලින්. එතකොට මේකේ වාතය තුලදී මෙහි බර නිව්ටන් 2.5ක් කියලා සඳහන් වෙලා තියෙනවා. 2.5ක් කියලා සඳහන් වෙලා තියෙනවා. ඊළඟට ඔන්න මම කරන්න යන්නේ මේකට
යම් කිසි බලයක් යොදලා බලනවා මුලින්ම පහළට මේකේ බරට මොකද වෙන්නේ කියලා. බලයක් යොදලා බලනවා පහළට මේකේ බරට මොකද වෙන්නේ කියලා. ඊළඟ කොටසේදී මම බලයක් යොදලා බලනවා ඉහළට මේකේ බරට මොකද වෙන්නේ කියලා. එතකොට අපි බලමු පහළට සහ ඉහළට බලයක් යදුවොත් මොකද වෙන්නේ කියලා. හොඳයි දැන් ඔයාලට පේනවා මම යොදාගෙන තියෙන වස්තුවේ බර නිව්ටන් වලින් මෙතන සඳහන් වෙලා නිව්ටන් 2.5ක පමණ බරක් මේකේ තියෙනවා. එතකොට බලන්න මම මේ වස්තුව මත පහළට බලයක් යොදනකොට මේකේ බරට මොකද වෙන්නේ? පහළට බලයක් යොදද්දී මෙයාගේ බර සෑම විටම වැඩි වෙලා පේන්නේ. මම මෙයා මත ඉහළට බලයක් යදුවොත් මොකද බලන්න? සෑම විටම ඔන්න බලන්න. ඉහළට බලයක් යොදනකොට බර අඩු වෙනවා. ඉහළට බලයක් යොදද්දී බර අඩු වෙනවා. දැන් මම මේ වස්තුව ජලය තුල ගිල්ලුවොත් මොකද වෙන්නේ කියලා බලමු. වස්තුව මං ජලය තුල ගිල්ලනවා. බලන්න වස්තුවේ බර අඩු වෙනවා ඔයාලට පේනවා. ජලය තුල ගිල්ලුවහම වස්තුවේ බර අඩු වෙනවා. ඒ කියන්නේ ජලය මගින් ඉහළට බලයක් ඇති කරලා තියෙනවා. බලන්න වස්තුව ඉහළට ගන්න මෙයාගේ බර වැඩි වෙනවා. ජලය තුල ගිලෙන්න මෙයාගේ බර අඩු වෙනවා. ඒ කියන්නේ මෙයා මත ජලය මගින් ඉහළට බලයක් ඇති වෙනවා. අන්න ඒ බලය තමයි අපි උඩුකුරු තෙරපුම් බලය කියලා හඳුන්වන්නේ. මේ පරීක්ෂණයෙන් ඔන්න අපිට පුළුවන් උඩුකුරු තෙරපුම ආදර්ශ. දෙවෙනි පරීක්ෂණයේ විදිහට අපි අද සිදු කරන්නේ දෙවෙනි පරීක්ෂණයේ විදිහට මොනොසැකරයිඩයක් හඳුනා ගැනීමේ පරීක්ෂාවක්. මොනොසැකරයිඩයක් හඳුනා ගැනීමේ පරීක්ෂාවක්. අපි මේ මොනොසැකරයිඩයක් හඳුනා ගැනීමේ පරීක්ෂාව විදිහට කරන්නේ ග්ලූකෝස් ද්‍රාවණයකට අපි එකතු කරනවා බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරලා ජල තාපකයක් තුල රත් කිරීම තමයි අපි සිදු කරන්නේ. පුතාලට පේනවා මම ජල තාපකයක් මෙතන නිර්මාණය කරගෙන තියෙනවා. මේකෙදි ස්ප්‍රීතු ලාම්පුවක්, තෙපාවක්, කම්බි දෙලක් සහ බීකරයක් යොදාගෙන ජල තාපකයක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ජල තාපකය සම්බන්ධව මම යමක් පැහැදිලි කරොත් අපි ඇයි යමක් රත් කරනකොට ජල තාපකයක් භාවිතා කරලා රත් කරන්නේ කියලා බැලුවොත් අපි දන්නවා ජල තාපකයක් තුලට යම්කිසි ද්‍රාවණයක් පරීක්ෂණ නලයක හෝ කැකෑරුම් නලයක දාලා ඇතුල් කරාම ඒකේ අවට සෑම තැනකටම සමානව තාපය ලැබෙනවා. අපි කෙලින්ම බන්සන් දාහකයේ දැල්ලෙන් හෝ ස්ප්‍රීතු ලාම්පුවේ දැල්ලෙන් රත් කරාට වැඩිය සමාකාරව තාපය ලබා දෙන්න පුළුවන් ජල තාපකයක බහ රත් කරාම. ඉතින් අපි බලමු ග්ලූකෝස් ද්‍රාවණයකට බෙනඩික් ද්‍රාවණය දාලා ජල තාපකයක බහ රත් කරාම මොන වගේ වර්ණ විපර්යාසයක්ද වෙන්නේ කියලා. පුතාලට මම වර්ණ විපර්යාසය මතක් කළොත් බෙනඩික් ද්‍රාවණය නිල් පැහැති, බෙනඩික් ද්‍රාවණය දාපු ගමන් ද්‍රාවණය නිල් පැහැති වෙනවා. ද්‍රාවණයේ වර්ණ විපර්යාසයක් වෙනවා කහ පැහැය, කොළ කහ පැහැය, ඊළඟට තැඹිලි පැහැය, ඊළඟට ගඩොල් රතු පාට අවක්ෂේපයක් නිර්මාණය වෙනවා. ඔන්න එහෙනම් මම පරීක්ෂණය කරන්න සූදානම් වෙන්නේ. පරීක්ෂණය කිරීමේදී අපි අපේ අවශ්‍ය ආරක්ෂක උපක්‍රම අනුගමනය කරමින් ඔන්න මම ගන්නවා ග්ලූකෝස් ද්‍රාවණය මගේ අතට. ග්ලූකෝස් ද්‍රාවණය අරගෙන ග්ලූකෝස් ද්‍රාවණය තුළට මම දමා ගන්න යන්නේ බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක්. බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක්. මෙතන තියෙනවා බෙනඩික් ද්‍රාවණය. බෙනඩික් ද්‍රාවණය අපි ඇතුල් කරගන්නවා අපේ ග්ලූකෝස් අඩංගු ග්ලූකෝස් අඩංගු කැකෑරුම් නලයට. මේ ආකාරයෙන් ග්ලූකෝස් අඩංගු කැකෑරුම් නලයට ඔන්න මම බෙනඩික් ද්‍රාවණය ඇතුල් කරගත්තා. බලන්න බෙනඩික් ද්‍රාවණය ඇතුල් කළාම මොකද වෙන්නේ? ද්‍රාවණයේ වර්ණය නිල් පැහැයකට හැරෙනවා. ද්‍රාවණයේ වර්ණය නිල් පැහැයකට හැරෙනවා. දැන් ඊට පස්සේ මම කරන්න යන්නේ මොකද්ද? ජල තාපකය තුල මේ බෙනඩික් ද්‍රාවණය එකතු කරපු ග්ලූකෝස් ද්‍රාවණය රත් වෙන්න තියෙන එක ජල තාපකය තුල උණුසුම් කරද්දී සිදුවන වර්ණ විපර්යාසය දැන් ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔයාලා දැක්කා කොහොමද අපේ ග්ලූකෝස් ද්‍රාවණයට බෙනඩික්ස් ද්‍රාවණය දාලා ජල තාපකයක රත් කරාම වර්ණ විපර්යාසය වුණේ කියලා. ඒතර ඔයාලට දැන් පේනවා ගඩොල් රතු පහට අවක්ෂේපයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක තමයි මොනොසැකරයිඩයකට බෙනඩික්ස් ද්‍රාවණය එකතු කරලා රත් කරාම සිදුවෙන වර්ණ විපර්යාසය. මේ විදිහට තමයි පුතේ එතකොට
මොනොසැකරයිඩයක් එහෙම නැත්නම් ග්ලූකෝස් ද්‍රාවණයක් තමයි අපි පාවිච්චි කරේ. මොනොසැකරයිඩයක් හඳුනා ගැනීමේ පරීක්ෂාව තමයි මේ අපි සිදු කරේ. මොනවද අපි පාවිච්චි කරේ? බෙනඩික්ස් ද්‍රාවණය දාලා ජල තාපකයක රත් කිරීම තමයි සිදු කළේ. ඔන්න අක්ෂරයේ දෙනවා අතීත ක්‍රියාපදවල අන කියන ප්‍රත්‍යයන් විදිහට එහෙම නැත්නම් අන කියන විදිහට යෙදෙනවා. අපි බලමු උදාහරණයක්. මා විසින් ගීයක් ගැයින ගැයිනි දෙකම ගන්නට පුළුවන් අපිට. මා විසින් ගීයක් ගැයිනි ගැයින මේ හැම දෙකීම තියෙන්නේ මේ දෙකේම තියෙන්නේ අන කියන ක්‍රියාපද ප්‍රත්‍යක්. බලන්නකෝ බල ඉනි බැලිනි වට ඉනි වැටිනි ගය ඉනි ගැයිනි බල ඉනි බැලින වට ඉන වැටින ගය ඉන ගැයින මේ විදිහට අපිට උදාහරණ ගන්න පුළුවන්. අර ගැයින ගැයිනි වගේ ආදී මේ දෙකේම විදිහටම තමයි මේ උදාහරණ කීපයක් දීලා තියෙන්නේ. මේ හැම තැනකදීම න අක්ෂරය මූර්ධජව යෙදෙන බවට අනිවාර්යයෙන්ම තියන්නටත් සිද්ධ වෙනවා. මේක තමයි අක්ෂර වින්‍යාසයේ වැදගත්ම රීතිය වන්නේ. අපි තුන්වෙනි අවස්ථාව බලමු. න අක්ෂරය යෙදෙන තවත් තැනක්. කෘදන්ත රූපවල න අක්ෂරය යෙදෙනවා. කෘදන්ත රූපවල යෙදෙනවා. කෘදන්ත රූපයක් අපි ඇති වාක්‍යයක් බලමු. කෘදන්තයක් කියන්නේ මොකක්ද කියන එක. කෘදන්තය රූපයක් කියන්නේ මොකක්ද කියන. කෘදන්තයක් කියන්නේ ඔබ දන්නවා ක්‍රියාප්‍රත්‍යක්. මා විසින් ගැයුණු ගීතය මිහිරි බව නංගී කීවාය. මා විසින් ගැයුණු මේ කෘදන්ත රූපයක් ගැයුණු කියලා කියන්නේ. එතකොට එතනදී භාවිතා කරන න අක්ෂරය අනිවාර්යයෙන්ම මූර්ධජ වෙන්නට ඕනේ. කෘදන්ත රූපවලදී භාවිතා කරන අක්ෂරය න අක්ෂරය අනිවාර්යයෙන්ම මූර්ධජ විය යුතුමයි. ඒ නිසා මම ඔබට කියන්නේ මේ උදාහරණ කීපයත් ඉතාමත්ම හොඳින් නැවත බලන්න. ඔබ නැවත සිතන්න. එතකොට තමයි මේ අක්ෂර වින්‍යාසයේ න අක්ෂරය කොතනටද එන්න ඕනේ. න අක්ෂරය වැරදි තැනකට ආවොත් ඔබට ඒක දැනෙන්නට පටන් ගන්නෙ. අපි මේකේ උදාහරණ කීපයක් බලමු. මම මේ උදාහරණ ඔබට කියවන්නෙත් ඒ නිසාමයි. බල උණු මේ කෘදන්ත රූපයක් බල උණු බැලුණු වට උණු වැටුණු ගය උණු ගැයුණු බල උණ බැලුණ වට උණ වැටුණ ගැය උණ ගැයුණ මේ ආදී සියලුම දේවල් වලදී භාවිතා කරන්නේ න අක්ෂරය මුර්ජජ වෙන්නට ඕනේ. ළමයි මේ ප්‍රංශයේ හිටපු 14 15 16 කියන ලුවී රජවරු කොච්චර සුඛෝභෝගී ජීවිතයක් ගත කරාද කිව්වොත් එහෙම ඔයාලට දිස්සෙනවා ළමයි මේ වර්සේල්ස් මාලිගාව බලන්න. මේ වර්සේල්ස් මාලිගාව ඇතුළ මාලිගාව උද්‍යාන මෙන්න මේ වගේ බලන්නම හරියට මේක නිකන් දිව්‍ය විමානයක් වගේ. ඒතර මේ 14 15 16 කියන ලුවී රජවරු මෙන්න මේ වර්සේල්ස් මාලිගාවේ තමයි ජීවත් වුනේ. ළමයි හිතන්න මේ වර්සේල්ස් මාලිගාව වගේ මෙච්චර අධි සුඛෝභෝගී මන්දිර හදන්න රජවරුන්ට සල්ලි කොහෙන්ද? ළමයි 14 15 16 කියන ලුවී රජවරු සාමාන්‍ය ජනතාව මත දැඩිසේ බදු පනවලා අර සාමාන්‍ය ජනතාව සූරගෙන බදු මුදල් අරගෙන තමයි ළමයි මේ වගේ රජවරු අධිසුඛෝභෝගී ජීවිත ගත කරේ. ළමයි ලුවී රජවරුන්ගේ මාලිගාවල ළමයි පොකුණු ටික අනිවාර්යෙන් ජලයෙන් පිරීලා තියෙන්න ඕන. රජුගේ රාජ භෝජන ටික අනිවාර්ය වෙලාවට ලැබෙන්න ඕනේ. රටේ ජනතාවට කන්න නැතත් වතුර නැතත් රජවරුන් ළමයි සුඛෝභෝගී ජීවිත ගත කරනවා. එහෙම නැත්නම් රජු හැමදාම සුඛ විහරණය කරනවා. ජනතාව ළමයි දිලිඳු ජීවිතයක් ගත කරනවා. මෙන්න මේ කියන රජවරුන්ගේ අධි සුඛෝපභෝගී ජීවිතේ නිසාම ළමයි ප්‍රංශ භාණ්ඩාගාරයත් ක්‍රමක්‍රමෙන් හිස් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කියන හේතුවත් බලපානවා ළමයි ප්‍රංශ විප්ලවයට. ඊළඟ ළමයි ප්‍රංශයේ හිටපු මේ ලුවී රජවරු මේ විදියට වර්සේල්ස් මාලිගාව උද්‍යාන වලින් ප්‍රාකාර දියාගල් මෙන්න මේ වගේ සමන්විත කරලා ඉතාමත් ආරක්ෂිතව ඒ වගේම ඉතාමත් අලංකාරාත්මකව නිර්මාණය කරගෙන තිබ්බා. හැබැයි ළමයි කිසිදු හේතුවකට
මේ වර්සෙල්ස් මාලිගාවටවත් මාලිගාවේ උද්‍යානයටවත් සාමාන්‍ය ජනතාවට එන්න දුන්නේ නැහැ. ළමයි ඉතින් කොහොමද සාමාන්‍ය ජනතාව Tamanට තියෙන දුක් ගැනවිල්ල රජුට කියන්නේ? ළමයි අන්න සාමාන්‍ය ජනතාවට Tamanට තියෙන ප්‍රශ්න ගැටලු කියන්න කෙනෙක් නැති වෙනවා. දැන් මොකද වෙන්නේ? ජනතාව අතරම මෙන්න ඇති වෙනවා රජවරු කෙරෙහි කනස්සල්ලක්, කලකිරීමක් ඇති වෙනවා. මෙන්න මේ කියන දේවල් බලපානවා ළමයි ප්‍රංශ විප්ලවයට. ඊළඟ ළමයි මේ ප්‍රංශයේ හිටපු ලුවී රජවරු ප්‍රංශය තුල සිද්ධ වෙන දේවල්, එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාවගේ ජීවිතය, සාමාන්‍ය ජනතාවගේ මේ සිද්ධ වෙන දේවල් ගැන එයාලා දැනගත්තේ රදලවරුන්ගෙන් සහ පූජකවරුන්ගෙන්. ඒතුළු ළමයි මේ ප්‍රංශයේ හිටපු ලුවී රජවරුන් වගේම තමයි රදලවරුන් සහ පූජකවරුනුත්. මොකද එයාලත් අදි සුකෝභෝගී ජීවිත ගත කරේ. රජවරු තරම්ම නොමැති වුණත් එයාලත් ළමයි සුකෝභෝගී ජීවිතයක් ගත කරා. මොකද ප්‍රංශයේ සාමාන්‍ය ජනතාවගෙන් අය කරගන්න බදු මුදල් වලින් කොටසක් යනවා මේ පූජකරින්ට සහ රදලයින්ට. ඒකට එයාලා ළමයි සාමාන්‍ය ජනතාව ගැන එයාලා කිසිදු ආදරයකින් කිසිදු බැඳීමකින් බැලුවේ නැහැ. එයාලට මේ සාමාන්‍ය ජනතාව හිටියත් එකයි නැතත් එකයි. එයාලට ඕනි තමන්ගේ සුඛ විහරණය, එහෙම නැත්නම් තමන්ගේ බඩ වඩා ගන්න එක විතරයි. ළමයි මෙන්න මේ කියන ප්‍රධාන හේතු බලපානවා ප්‍රංශ විප්ලවයක් ඇති වෙන්න. ඊළඟ ළමයි ඔය ප්‍රංශ විප්ලවය සිද්ධ වෙද්දී මම ඔයාලට කිව්වා ප්‍රංශයේ හිටියේ 16 වන ලුවී රජු කියලා. මෙන්න මේ 16 වන ලුවී රජු විවාහ කරගෙන හිටියේ විදේශීය කාන්තාවක්. තමයි ඔයාලට පේන්න තියෙනවා මාරි ඇන්ටෝනෙට් බිසව. මේ මාරි ඇන්ටෝනෙට් බිසව ළමයි ප්‍රංශයේ රජුගේ පාලනයට 16 වන ලුවී රජුගේ පාලනයට ඕනවට වඩා ඇඟිලි ගහලා තියෙනවා ළමයි. ළමයි මේ මාරි ඇන්ටෝනයිට් බිසව රාජ්‍ය පරිපාලන කටයුතු වලට දැඩිසේ ඇඟිලි ගැහුවා වගේම එයාට කිසිම අරමුණක් එහෙම නැත්නම් එයාට කිසිදු සැලැස්මක් දැනීමක් තිබ්බේ නැහැ රටේ ජනතාව ගැන. ළමයි එක අවස්ථාවක් ප්‍රංශයට බලපෑපු දැඩි දුර්භීක්ෂයක් නිසා ජනතාවට ආහාර හිඟයක් ඇති වෙනවා. මෙන්න මේ නිසා ළමයි ප්‍රංශයේ ජනතාව මාලිගාව වටා ඒකරාශී වෙලා එයාලා පාන් ඉල්ලලා උද්ඝෝෂණය කරා. මේ වෙලාවේ ළමයි මේකට විසඳුමක් දෙන්න එන්න ඕනේ රජු. ඒ කියන්නේ 16 ලුවී රජුනේ එන්න ඕනේ. ළමයි මෙතනදී මේකට විසඳුම දෙන්න යන්නේ මාරි ඇන්ටෝනයිට්. මාරි ඇන්ටෝනයිට් ගිහිල්ලා අහනවා තමුසලා මොකද මේ රැස් වෙලා ඉන්නේ? ඒ වෙලාවේ රැස් වෙලා ඉන්න ජනතාව කියනවා අපිට පාන් ඕනි. අපිට කන්න දෙයක් නැහැ. පාන් දෙන්න කියලා එයාලා ඉල්ලීමක් කරනවා. මේ වෙලාවේ ළමයි මාරි ඇන්ටෝනයිට් කියනවා තමුසලාට පාන් නැත්තම් තමුසලා ගිහින් කේක් කනවා. ළමයි මේ මිනිස්සුන් එලවලා දානවා පාන් නැත්තම් තොපි කේක් කාපියව කියලා එලවලා දානවා. ළමයි පාන් කෑල්ලක් කන්න බැරි මිනිස්සයා කේක් කන්නේ කොහෙන්ද? අර සාමාන්‍ය ජනතාවගේ සමාජ මට්ටමවත් හරියට මේ කියන පාලකයන් එහෙම නැත්නම් මේ ඒකාධිපති පාලකයන් දරන් හිටියේ මුහුණතක් එන්නේ මෙන්න මේ විදිහට තමයි ලේඅවුට් එකක් එන්නේ. ඉතින් මේකේ මෙන්න මෙතන තියෙන පැලට් එක, මේ පැලට් එකේ තමයි අපිට භාවිත කරන්න ඕන ඔක්කොම දේවල් ටික තියෙන්නේ මේ පැලට් එක ඇතුලේ. ඉතින් ළමයි මේ පැලට් එක මෙහෙම නැත්නම් දැන් සමහර වෙලාවට ඕගොල්ලෝ මෙහෙම මේක ඕපන් කරද්දි මේ පැලට් එක මෙතන නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දැන් මේ වගේ පැලට් එක ඕගොල්ලන්ගේ තියෙන ගියොත් කොහොමද ඒක ගන්න? මෙන්න මෙතන තියෙනවා ළමයි මේ උඩ තියෙන මෙනු බාර් එකේ new project, open project, save project කොහොමම ඇවිල්ලා මෙතන තියෙනවා ළමයි toggle palette කියලා. මේ toggle palette එක තමයි අපි දැන් කලින් ගත්තේ. ඉතින් මේ toggle palette එක කියන එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට toggle palette එක හම්බ වෙනවා. ඉතින් ළමයි මේකේ තියෙනවා බොහොමයක් විද්‍යුත් උපාංග සහ පරිපථ මේවා පාවිච්චි කරලා ඔයගොල්ලන්ට විවිධ පරිපථ නිර්මාණය කරන්න පුළුවන් මෙතන තියෙන උපාංග පාවිච්චි කරලා. ඉතින් ළමයි අපි බොහොම මූලික පරිපථයක් හඳිමු. මූලික පරිපථයක් හඳිමු මොකද්ද? ස්විච් එකයි, වයර් එකයි, බල්බ් එකයි භාවිතා කරලා අපි ලයිට් එකක් මුලින්ම පත්තු කරලා බලමු. ඔන්න ළමයි කොහොමද මුලින්ම අප ගන්නවා ස්විච් එක. මෙතන තියෙනවා ළමයි මෙහෙම දැන් ඕගොල්ලන්ට මේව නම් දාන්න නැත්තම් මේක උඩ මෙහෙම ටිකක් වෙලා තියන් හිටියාම නම එනවා. wire, node, XO and invert මෙහෙම oscillator මෙතන LED මෙතන තියෙනවා switch කියලා.
තියලා ඔන්න ස්විච් එක ක්ලික් කරලා මම එහෙම කැමති තැනකට ගිහිල්ලා හරි ළමයි. ඔන්න මේ විදිහට දැන් මම LED බල්බ් එකකුත් දාගත්තා. ඉතින් මේ LED බල්බ් එක ඔයගලන්ට කැමති පාටක් දෙන්න පුළුවන්. මෙහෙම ගියාම තියෙන properties කියලා. ඒකෙදි ඔයගලන්ට කොහොමද ගන්න මේ LED බල්බ් එක උඩ දකුණු අත පැත්ත ක්ලික් කරාම තියෙන properties කියලා. එතකොට තියෙන red, green, yellow ඔය කැමති පාටක් දාගන්න පුළුවන්. ස්විච් එකෙත් එහෙම properties වලට ගියාම කොහොමද තියෙන්නේ on the off ද කියලා තියෙනවා. දැන් මම දැනට තියෙන ස්විච් එක off කරලා පේනවා දැන් මෙතන තියෙන ළමයි 1 සහ බිඳුවේ මේ ස්විච් එක තියෙන්නේ බිඳුවේ තියෙනවා කියන ළමයි මේක off වෙලා තියෙනවා. හරි ළමයි. ඔන්න දැන් මම මෙහෙම LED එක දාගත්තා. ඊළඟ ළමයි මම මේක සම්බන්ධ කරන්න යන්නේ. මම මේක ඔයගලන්ට පේන්න ටිකක් ලොකු කරන්න. හරි. તો ළමයි දැන් අපි මේක සම්බන්ධ කරන්නේ වයර් භාවිතා කරලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා පැලට් එකේ උඩින්ම තියෙන වයර් කියලා ඒක සිලෙක්ට් කරලා මෙතන ඉඳන් මෙහෙම ඇදන් එන්න තියෙන්නේ. මෙන්න මේ තිද්දකට දැන් ඔයාලට පේන මේ ස්විච් එකේ බල්බ් එකේ පොඩි තිද්දකක් තියෙනවා. මෙන්න මේ තිද්දක තමයි වයර් එකේ යා කරන්න ඕනේ. හරි ළමයි. දැන් අපි බලමු මේක වැඩද කියලා. ඉතින් මේකට අපිට බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ළමයි උඩම මෙනු බාර් එකේ run simulation කියලා run. මේක run කියන ළමයි අපි දැන් මේ හදපු පරිපතය භාවිත කරන්න. එහෙම නැත්නම් චෙක් කරලා බලන්න තමයි මේ run කියන command එක භාවිත කරන්නේ. ඉතින් මේ run එක එබුවම බලන්න වෙන දේ මෙන්න මෙහෙම වෙනවා. අර වටේ තිබ්බ කොටු ටික අයින් වෙලා පැලට් එක අයින් කරලා මෙහෙම වෙනවා. දැන් අපිට මේ පරිපතේ චෙක් කරලා බලන්න පුළුවන්. දැන් මම මේ ස්විච් එක උඩ එකපාරක් ක්ලික් කරනවා. එතන මේ ස්විච් එක බිඳුවෙන් ඉඳලා එකට යනවා. ස්විච් එක ඔන් වුණා. ලයිට් එක පත් වුණා. දැන් මම තෝරගත්තේ කහ පාට. ඉතින් දැන් මේ කහ පාටෙන් තමයි පත් වෙන්නේ. අයි මම මේක ඕෆ් කරා. බල්බ් එක නිවුණා. ඔන් කරා පත් වුණා. ඉතින් ළමයි මෙහෙම බලා ගන්න පුළුවන් අපිට දැන් අපේ පරිපතය වැඩ. ඉතින් ළමයි අපි ඔන්න දැන් මූලික පරිපතයක් හැන්දා. දැන් අපිට පුළුවන් මූලික පරිපතය යන්න දැන් අපිට පුළුවන් මේ පරිපතයට තාර්කික ద్వාරයක් භාවිතා කරන්න. ඉතින් ළමයි ඔන්න මම මෙතන ගිහිල්ලා new project ගියා. මට අලුතෙන් මේ වගේ එකක් ආවා. ඉතින් ළමයි ගන්නේ දැන් අපි මුලින්ම බලමු not ద్వාරයට කොහොමද පරිපත සටහනක් අඳින්න කියලා. මුලින්ම මම not ద్వාරය ගත්තා. මේ not ద్వාර මේක ඇතුලේ තියෙන්නේ මේ මුදුකාංගය ඇතුලේ not ద్వාරයේ තියෙන්නේ invert කියලා. ඉතින් මම invert කියන තැනට ගිහලා not ద్వාරය ගත්තා. ඔන්න තියෙනවා ලොකෝටම not ద్వාරය. එහෙම මැදින් තිබ්බා. ඊට පස්සේ ළමයි අපි ස්විච් එකක් දෙන්න ඕනේ. ස්විච් එකක් ගත්තා. ඊළඟ ළමයි LED බල්බයක් ගත්තා. ඊට පස්සේ ළමයි මේ ටික අපිට තියෙන්නේ වයර් වලින් සම්බන්ධ කරගන්න. ඔන්න මුලින්ම ස්විච් එකයි not ద్వාරේ සම්බන්ධ කරා. ඊට පස්සේ not ద్వාරේ බල්බය. ඉතින් ළමයි ඔන්න not ద్వාර තියෙනවා. දැන් අර බිංදුව එක කියන ආදානය දෙන්නේ ස්විච් එකේ. තේරෙනවද? බිංදුව එක කියන ආදානය දෙන්නේ ස්විච් එකේ. ප්‍රතිදානය යන්නේ බල්බ් එකට. මේ බල්බ් එක එහෙම නැත්නම් අපේ ලයිට් එක පත් වුණොත් අපි කියන ප්‍රතිදානය 1යි. ලයිට් එක නිවුනොත් ප්‍රතිදානය බිංදුවයි. අපි ඒ ගැන පළවෙනි වීඩියෝ එකේදී කතා කරා. හරි ළමයි දැන් අපි මෙන්න මේ අවස්ථාව රන් කරලා මෙන්න මේ වගුවේ අඳින්න යන්නේ ලියන්න යන්නේ මේ වගුව අඳින්න ළමයි මම Excel කියන මුදුකාංගය භාවිතා කරා. ඕගොල්ලන්ටත් පුළුවන් Microsoft Excel කියන මුදුකාංගය භාවිතා කරන්න. ඉතින් ළමයි මෙතන තියෙන්නේ අපිට තියෙන එක ස්විච් එකයි. එතන අපිට තියෙන ආදාන දෙකයි එක හෝ බිඳුව කියන ආදාන දෙක. ඉතින් මම මේ ආදාන දෙක දාන ඉන්පුට් කියන එකට පළවෙනි පාර අපි ආදානය බිඳුව කරලා ගමු. දෙවෙනි පාර ආදානය එක කරලා ගමු. හරි. එතකොට ළමයි දැන් මම මේ ටික දැම්මා. දැන් අපි බලමු ආදානය බිඳුව වෙද්දි ප්‍රතිදානය එහෙම නැත්නම් ඒක ලයිට් එකට මොකද වෙන්නේ?
ආදානය එක වෙද්දි ප්‍රතිදානය එහෙම නැත්නම් ලයිට් එකට මොකද වෙන්නේ කියලා. හරි ළමයි දැන් මම මේක රන් කරන්න හදන්නේ. ඔන්න මම රන් කරනවා. ඔන්න ළමයි ආදානය බිඳුවේ තියෙන්නේ. ආදානය බිඳුවේ තියෙද්දි මේකෙන් මේ සුචේ බිඳුව බලන්න ළමයි සුචේ තියෙනවා අංක 1 බිඳුව කියලා. ඒතර සුචේ තියෙන බිඳුව ගා. සුචේ බිඳුව වෙද්දි ලයිට් එක පත්තු වෙලා. සුචේ බිඳුව වෙද්දි ලයිට් එක පත්තු වෙනවා. ලයිට් එක එකයි. ඔන්න මම මෙතන එක දාගත්තා. ඊළඟ ළමයි අපි සුචය ඔන් කරලා බලමු. ඒ කියන්නේ සුචය එකට දාමු. සුචය එකට දැම්මම ලයිට් එක ඕෆ් වුණා. නේ? ලයිට් එක ඕෆ් වුණා කියන්නේ ළමයි ලයිට් එක බිඳුව වුණා. හරි ළමයි. එතකොට ඔයගලන්ට පේනවා ආදානය බිඳුව වෙද්දී ප්‍රදානය එක වුණා. ආදානය එක වෙද්දී ප්‍රදානය බිඳුව වුණා. අපි ආයි බලමු. ඔන්න ස්විච් එක එකේ තියෙන්නේ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. ඔන්න ස්විච් එක බිඳුවට දැම්මා ලයිට් එක පත්තු වුණා. ආය ස්විච් එකකට දැම්මා ලයිට් එක ඕෆ් වුණා. ඉතින් ළමයි මෙහෙම ඔයගලන්ට කරන්න පුළුවන්. දැන් ඔයගලන්ට ඒ සඳහා ඒ ක්‍රියාකාරීත්වය සඳහා වගකීමක් දක්වන පාර්ශවයන් පිළිබඳව අපි කතා කරන්න ඕනේ. දැන් කලින් පාඩමේ අවසානයේදී අපි කතා කරා ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශවයන් ගැන. ඉතින්ද අපි කිව්වා ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශවයන් අපිට කොටස් දෙකකට කඩන්න පුළුවන් කියලා. ඒ තමයි අභ්‍යන්තරිකව වැදගත් වෙන පාර්ශවය සහ බාහිරව වැදගත් වෙන පාර්ශවය. ඒතකොට මේ අභ්‍යන්තරික වැදගත් වෙන පාර්ශවයේ ක්‍රියා කරන කොටස වටාපිටාව. ඒ වගේම ව්‍යාපාරයේ බාහිරව ඉන්න කට්ටිය ඉන්න වටාපිටාව නේද? මෙන්න මේ විදිහට බැලුවොත් එහෙම අපිට මෙන්න මේක ව්‍යාපාර පරිසරය කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් ඇති කරන විවිධ සාධක ක්‍රියාත්මක වීම. ඒ ක්‍රියාත්මක සාධක වල ස්ථානීය විශ්ලේෂණීය හැටියට අපිට ව්‍යාපාර පරිසරය හඳුන්වලා දෙන්න පුළුවන්. නේද? ඒ වගේම ව්‍යාපාරය තුල හා ව්‍යාපාරය තුල හා ඒක ඇතුලේ ව්‍යාපාරය හා ඒ තුල ක්‍රියාත්මක වන වටාපිටාවේ ඇති විවිධ සාධක ව්‍යාපාරයේ කෙරෙහි සෘජු බලපෑම් එල්ල කරපු අවස්ථාත් අපිට තියෙනවා. වක්‍ර බලපෑම් එල්ල කරපු අවස්ථා පිළිබඳව අපි දන්නවා. ඒතකොට සෘජු හා වක්‍ර බලපෑම් එල්ල කර හැකි පරිසර සාධකයන් ක්‍රියාත්මක වන ස්ථානීය පිටුම ලෙසත් අපිට ව්‍යාපාර පරිසරය හඳුන්වා දෙන්න පුළුවන්. නේද? ඒ වගේම ව්‍යාපාරයේ සාර්ථක වීමට නම් මෙම වටාපිටාවේ අභ්‍යන්තරයන් ගැන අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. එතකොට අවධානයේ යොමු කළ යුතු ස්ථානයන් පිළිබඳවත් අපි කතා කරොත් ඒකත් අපිට කියන්න වෙන්නේ ව්‍යාපාර පරිසරය කියලා. නේද? එතකොට බලන්නකෝ කොයිතරම් දුරට මේක වැදගත් වෙනවද කියලා. ව්‍යාපාරයට බලපෑමක් එල්ල කළ හැකි පාර්ශවයන් හෝ සාධකයන් පිළිබඳව අවධානය යොමු කරොත් ඒ පිහිටුම පිළිබඳව යොදන අවධානය ව්‍යාපාර පරිසරය කියලා අපිට කියන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා පුතේ. වටාපිටාව ගැන අවබෝධය මගින් ඒ කියන්නේ එළිය ව්‍යාපාරයෙන් එළිය ගැන අපි කතා කරොත් ඒ පිළිබඳව අවබෝධය ලබා ගැනීම තුලින් අපිට පුළුවන් ව්‍යාපාරයේ කෙරෙහි එල්ල වෙන්න පුළුවන් තර්ජන පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන්න. මොන වගේ තර්ජනයක් එල්ල විය හැකිද? මම උදාහරණයක් කියන්නම්. තරඟකරුවෙකු බිහිවිය හැකිද? තරඟකරුවෙකු බිහිවිය හැකිද? ඒ වගේම අපි මෙහෙම දෙයක් හිතමු අවස්ථාවක් ගැන ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන ගිය ආයතනයක් වෙළඳ පොලෙන් ඉවත් වෙලා තිබෙනවා. තමන්ගේ නිවස අසල සිල්ලර බඩු කඩයක් තිබුණා. තව සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන යනවා සිල්ලර බඩු කඩ දෙකක් එකම ළඟ. එක සිල්ලර බඩු කඩයක් ඉවත් වෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා කේවලස්වාමි ව්‍යාපාරය පවත්වාගෙන යන්නා මත අඛණ්ඩ පැවැත්මක් වෙනවා කියලා. කියන්නේ ව්‍යාපාරිකයා මිය ගියොත් කේවලස්වාමි ව්‍යාපාර වැඩි හරියක් ඒවා. තනි පුද්ගල ව්‍යාපාර වැඩි හරියක් ඒවා වෙළඳ පොලෙන් ඉවත් වෙනවා. ඉතින් එවැනි අවස්ථාවක් ආවොත් එහෙම අර අනිත් ව්‍යාපාරයට ඒක අවස්ථාවක් නේ. ඇයි? සියලුම පාරිභෝගිකයන් බෙදී ගිය පාරිභෝගිකයන් දැන් එන්නේ මොකද මේ ව්‍යාපාරේ ගාවට. එතකොට ඒක අවස්ථාවක්. එහෙනම් බාහිර පරිසරය පිළිබඳව වටාපිටාව ගැන සැලකිලිමත් වීම තුල පැහැදිලිවම අවස්ථාවන් හා තර්ජනයන් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වටාපිටාවනේ අභ්‍යන්තරය ගැන සැලකිලිමත් වෙන්නකෝ. අභ්‍යන්තරය අපි හිතමු අපි හොඳ සේවකයෙක් බඳවාගෙන තිබෙනවා. ඒ සේවකයාගේ විවිධ කුසලතාවයන් තිබෙනවා. මේක ශක්තියක් නෙමෙයිද ව්‍යාපාරයට? එතකොට සේවකීන් සතු කුසලතාවයන් මතින් ව්‍යාපාරයේ කාර්යයන් සාර්ථකව ඉටු කර ගැනීමේ අවස්ථාව ලැබීම අපි සලකනවා ව්යාපාරයට තිබෙන ශක්තියක් හැටියට. ඒකෙම ඔගේ අනිත් පැත්ත. සේවකයන් පිරිසක් හොඳින් වැඩ කරා. දැන් යම් යම් හේතුන් මත ඔවුන් රාජකාරීන් පැහැර හරිනවා. කටයුතු පැහැර හරිනවා. රැකියාව නිසිලෙස ඉෂ්ට කරන්නේ
නේද? අපි ඒ වගේ පැත්තක් බලමු. ඒ වගේම අපි හිතමුකෝ සමාන ව්‍යාපාරයක් බිහිවලා තියෙනවා. ඒ ව්‍යාපාරේ තියෙන්නේ යාවත් කාලින වෙච්ච යන්ත්‍රෝපකරණ නේද? අපි මේක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ state of art machineries කියලා නේද? නවීකරණය වෙච්ච යන්ත්‍ර සූත්‍ර, automated වෙච්ච යන්ත්‍ර සූත්‍ර. හැබැයි අපේ ආයතනයේ තාම තියෙන්නේ අත්තුරු ක්‍රම නැත්නම් මැනුවල් ඔපරේෂන් එකක් කරන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර. ඉතින් මේක දුර්වලතාවයක්නේ. අත්තුරු ක්‍රමයට නිෂ්පාදනය කරන්න පුළුවන් පැයට එකක පහක් නම් අර ඔටෝමේටඩ් නැත්නම් යන්ත්‍රානුසාරයෙන් නවීන යන්ත්‍රානුසාරයෙන් කරන්න පුළුවන් ඒවායේ පැයට 100ක් විතර පුළුවන්. ඒතර අපි ඉන්නේ තාම යල් පැන ගියපු නිෂ්පාදන තාක්ෂණයක් සහිතව. ඒතර අන්න එවැනි දේවල් අපි කියන දුර්වලතාවය. මේ දුර්වලතාවයන් හඳුනා ගැනීමත් අපිට කරන්න පුළුවන් පරිසරය පිළිබඳව අවධානයෙන් හිටියොත්. මොකද්ද මේ පරිසරයන් දෙක? එකක් තමයි අපිට හම්බෙන අභ්‍යන්තර පරිසරය. කියන්නේ ව්‍යාපාරය තුල තිබෙන පරිසරය. ව්‍යාපාරයේ සේවකයන් වේවා, කළමනාකරුවන් වේවා, අයිතිකරුවන් වේවා මේ සෑම දෙනාම ක්‍රියාත්මක වෙන පරිසරය. නේද? හසුරුවාලිය හැකි, වෙනස් කරලිය හැකි, බලපෑම් වලින් තොර වෙන්න පුළුවන් පරිසරයක් වගේ අපිට පේනවා. ඉතින් අන්න ඒකකට අපි කියනවා අභ්‍යන්තර පරිසරය කියලා. බොහෝ අවස්ථාවල එල්ල වෙන බලපෑම් පාලනය කරන්න පුළුවන් මට්ටමක් කළමනාකරුවා අයිතිකරුවා දකින්නේ අභ්‍යන්තර පරිසරයෙන් අපි විශ්ලේෂණය කරගමු ඉදිරියේදී. ඒ වගේම මේකේ අනිත් පැත්ත බාහිර පරිසරය අපිට බොහෝ විට බලපෑම් එල්ල කරන්න බෑ. ඒ එල්ල වෙන බලපෑම් වලට යටත් වෙලා අපිට වෙනස් වෙන විදියක් තමයි. We are going to begin your next unit. Let's talk. My dear children, in order to be called as a fluent student in English language, you should master skills of listening, writing, reading as well as speaking. So in this unit, we mainly target on the skill of speaking. Therefore, let's start. First activity, talk to your friend. Now my dear children, when we imagine about speaking, there are few methods of speaking. First one, you can speak with your friend in pairs. Second one, you can speak within a group. You can share your ideas with a group. Or else public speaking. You can give a lecture to an audience. There you don't share ideas but you deliver a speech. So most of the students what I find is they fear about public speaking. Don't worry about public speaking. First, as the foundation, we will first try to improve our speaking skills, and then thereafter I will guide you how to do public speaking as well. So first activity, there is a speaking activity with a pair, two of your friends. Talk to your friend. Have you ever faced an interview? When? Where? What different situations where interviews are held? So my dear children, now they are talking about an interview. Usually when we hear the word interview, what is the first image that is drawn across our minds? That is when somebody recruits us for a job. When we are going for a job, as the first step, we will have to face an interview with the employer. So my dear students, this is the first scenario that comes into our mind when we hear the word interview. But is that the only one scenario where an interview is taken place? Never. There are many other places and situations where an interview can be taken place. For example, my dear students, just imagine now after passing your ordinary level examination with highest marks, then you are planning to go into another famous school, maybe in a school in the city. So my dear students, at that moment also, the principal of the famous school or A-level sectional head might give you a brief interview with you. So that is another point where you have to face an interview. What are the other tasks? Sometimes my dear students, when somebody wants to award you with a scholarship, will they just directly come and give you the scholarship? No.
what will they do? They will first interview you and they will assure that, okay, this child is a good one. He or she can learn well, so it is worthwhile for us to award him or her with this scholarship. So in that scenario also you might have to face an interview. Or else, what are the other interviews? Just imagine now one of the students in your class has made a new invention, a new product. After the invention, some people from the media, the other respective people, the principal might have an interview with the student. Why? To get some information about his invention. What are the other tasks? Just imagine you are a journalist. You have to write a small description about a person. Then what are you going to do? You again have to face an interview. So, just imagine your lifespan, my dear children. You might also have faced several interviews. So, here they are asking, have you faced an interview? For 99% of the students, the answer is yes. Somewhere in their lives, they would have faced an interview. When and where? For example, you can say, yes, I have faced an interview. When? When I was going to a new school, where in the new school premises I had my interview. What different situations where interviews are held? Now we discussed, my dear children. Job interviews, when you are going to a new school, when you have found a new invention, and then when you have achieved something, when you want to get more descriptions about a person. So these are the different situations where interviews are held. So this is a speaking activity. Need not to write the answers in your book, just talk it out to your friend. So my dear students, now the talking activity is finished. Let us move on to activity 1 in your pupils book. That is again speaking activity. Remember, I told you this unit mainly target on the speaking skill. Okay. So find someone who walk around the class talking to your friends and the teacher. Now, in your class you might have special students who are very talkative. So what they do? When they have a free time or during the interval, what do? They just go around the class and talk to each other. They are very friendly, sociable, talkative. So my dear students, now we are not talking about those kind of students. Now each and everybody in the class have to engage in this activity. Why, my dear students? Without speaking, our English language won't be improved. If you want to enhance your English language, you just try and talk. Don't worry, you might make mistakes because we are not native speakers. Who are native speakers? Foreigners whose mother tongue is English. We are not native speakers. We are from Sri Lanka. Our mother tongue is Sinhalese. Therefore, when we converse, we might make some mistakes. Don't worry, that is the human nature. Forget about the mistakes and then try to speak. Then only you will improve your knowledge. Don't worry, my dear children. Those who are very fluent today have probably had a past like that. In the past, they would have probably made some mistakes. So don't worry. Okay, that is for your motivational factor. I gave you that note. So we will move on to the lesson. Now you have to walk along the class, walk round the class and find some students who can do such things. For example, you have to find a student who grows vegetables for family consumption. So what you can do? You can go to each and every student or each and every row might, because there are many students, you can't talk to each and every student personally. So what you can do is you can go row wise or maybe to a group of students. You can just go and be friendly with them and ask, hello, how are you? May I know whether there is someone who grow vegetables for family consumption?
So there can be two answers. What? One person might say, no, I don't grow vegetables. While if there is somebody who grows vegetable, what will happen? He or she might say, okay, I am growing vegetables for our family consumption. So if you want, you can just ask few more questions like what type of vegetables do you grow, and so likewise you can ask further questions if you need, or else now you have found someone who grows vegetables. So if in that group there is no person who grows vegetable, what can you do? You can move on to the other group and www.oneetutor.lk ඔබේ පාසල ඔබේ දෝතට